අයිබෝවන් සුබුදැසනක් වාසනාවන්ත ජයග්‍රහණි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වුණේ සතියක පත්තර මේන්තුවත් එක්ක අද සෙනසුරාදා දවසේ සතියක පත්තර මේන්තුවෙන් ඔබ දන්නවා දැන් දවසේ ජාතික පුවත්පත් මේ සියලු තොරතුරු ඉතාමත් ඉක්මනටම කියන්න අපි සූදානම්. රටේ තොටේ දැන් කොරෝනාව පිළිබඳව ඇහෙන කතා බොහොම සුබවාදී කොරෝනාව අඩුවීමක් පෙන්눔 කරනවා. හැබැයි ඔබේ විමසිලිමත් භාවය ආරක්ෂාකාරී බව තව දුරටත් තියාගන්න ඕනේ. අනවශ්‍ය විදිහට ඒක රාශී වෙන්න ගියොත් එහෙම නැත්නම් අර හිතුමනා අපිට විනෝද චාරිකාවල යෙදෙන්න උත්සාහ කළොත් එහෙම මේ කොරෝනාව තව දුරටත් බරපතල වෙසෙනක් බවට පත් වෙයි කියලා තමයි සෞඛ්‍ය අංශ වෛද්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ නිසා ඒ තැනට යන්න නොදී කලින්ම මේක වළක්ව ගන්න වගකීම තියෙන ඔබ අතේ එහෙම හැසිරෙන්න කියලා අපි මතක් කරන ගමන් මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. අද සතියක පත්තර මේන්තු සෙනසුරාදා දවසේ ජාතික පුවත්පත් බොහොමයක් නිකුත් වෙලා තියෙනවා. මේ සියලු තොරතුරු ඉක්මනටම කියන්න සූදානම්. මාත් එක්ක ඉන්නවා සමීර. සුබදෑසනක් සමීර. සුබදෑසනක් නදිත්. සුබදෑසනක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. නදිත් ඔබ සඳහන් කළ ආකාරයටම සෞඛ්‍ය ආපදාවක් තාම රට තුල තියෙනවා. හැබැයි අපි පහුගිය කාලේ පසු කළේ සංචරණ සීමා තිබුණා, හුදකලා කිරීම තිබුණා රට තුල, ඒ වගේම ඇදිරි නීතිය ක්‍රියාත්මක වුණා. මේ හැම දෙයක්ම තියෙන කාලවකවානුවක් ගෙවා දමමින් තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ තත්වයට. හැබැයි දැන් අර ඔබ කිව්ව විදිහට නදිත් දැන් කට්ටිය සූදානම් වෙන්නේ අපේ අය දැන් පාසල් පටන් ගන්නවා. පාසල් පටන් ගන්න කලින් ළමයිව කොහේ හරි එක්කගෙන යන්න ඕනේ. විනෝද චාරිකාවක් එක්කගෙන යන්න ඕනේ. ගෙදරම ඉඳලා ඇති වෙලා දැන් තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් එළියට යන්න ඕනේ. මෙන්න මේ දේවල් හිතමින් තමයි කාලය ගෙවන්නේ. මේ තත්ත්වයට යන්න එපා කියන සෞඛ්‍ය අංශ දිගටම තාම කියනවා. ඒ නිසා තාමත් මේ ආපදාව රට තුල තියෙනවා. ඒ නිසා කොරෝනා රෝගීන් වාර්තා වෙනවා. ඊයේ දවසෙත් නදිත් මරණ 12ක් රට තුලින් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා පරිස්සම තියාගන්න. පරිස්සම තිබුණොතින් අපිට රටක් හැටියට ආයමත් පරණ විදියට අපේ ජීවිතය ගෙන යන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා මේ පරිස්සමත් එක්ක ජීවත් වෙන්න කියලා ඔබට මතක් කරනවා. සෞඛ්‍ය ක්‍රමවේද සියල්ල අනුගමනය කරන්න. ඔබට ලබා දීලා තියෙන උපදෙස් පිළිපදින්න. ආයතන වලට යාමේදී, වෙළඳසල් වලට යාමේදී, වෙනත් ඔබ ප්‍රසිද්ධ ස්ථානවලට යෑමේදී මේ හැම තැනදීම පරිස්සම් වෙන්න කියලා තමයි කියන්නේ. දැන් නදි තව කාරණයක් තමයි දැන් විහාරස්ථානවල කටින පින්කම් පටන් අරගෙන තියෙනවා. කටින පූජෝත්සව පවත්වනවා. ඒ නිසා ඒවට සහභාගී වීමේදී යම් ප්‍රමාණයක් යොදලා තියෙනවා. 50කට අඩු ප්‍රමාණයක් 50ක් ඒ ආශ්‍රිත ප්‍රමාණයක් තමයි සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔබ කල්පනා කරලා හැසිරුණොතින් අපිට රටක් විදියට ආයමත් යලි අපි හිටපු තැනට යන්න පුළුවන්කම ලැබේ. අර ඩම්පින් දෙන්න ඕනේ, පින්කම් කරන්න ඕනේ. හැබැයි සෞඛ්‍ය ආරක්ෂිත බව බොහොම වටිනවා. දැන් මේ දවස්වල අපි දන්නවා පුංචි දරුවෝ දැන් 200ට අඩු පාසල් ආරම්භ වුණා. ලබන සඳුදා ඉඳන් ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ වෙනවා. පුංචි දරුවෝ ගෙදරට වෙලා ඉන්නේ, වැඩිහිටියෝ ගෙදරින් දැන් සමහර වෙලාවට බොහෝ දෙනෙක් තාමත් ඔන්ලයින් වැඩ. මෙහෙම ඉන්න අතරදී මනසට විඩාවක් ලැබුණොත් එහෙම, මනස විඩාවටපත් වුණොත් එහෙම අපි මනස සකස ගන්න පාවිච්චි කරන ක්‍රම ගණනාවක් තියෙනවා. එක එකයිගේ විවිධ විනෝදාංශ තියෙනවා සමීර. සමහර අය මුද්දර එකතු කරනවා. සමහර අය දැන් ගීත වලට සවන් දෙනවා. තවත් සමහර අය පොත් කියවනවා. පොත් කියවන්න කැමති අයට අපි හැම දවසකම අලුත් පොතක් ගැන කියනවා. අදත් අලුත් පොතක් ගැන ඔබට කියන්න සූදානම් වෙන්නේ. මේ කෘතිය ජයන්තා රණවක රචනා කරන්නේ රූපන ප්‍රවේශය කියලා තමයි නම් කරලා තියෙන්නේ. රූපන ප්‍රවේශය කියන්නේ ඩෙක්රොක්ස් ශාරීරික භාෂණ අභිනය රංග කලා මූලධර්මයේ පදනම් වූ වේදිකා රූපන ශිල්පීන් පදම් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේදය සහ විනයානුගත රූපන ශික්ෂාව කියලා මේ කෘතියේ සටහන ඒ විදිහට තියෙන්නේ. දැන් ජයන්තා රණවක පිළිබඳවත් හඳුන්වනකොට මේ ජයන්තා රණවක පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය අධ්‍යාපනය පිළිබඳ උපදේශක හා අධ්‍යාපන මනෝවිද්‍යා මහාචාර්ය රෝලන්ඩ් අබේපාල මහත්මයා මෙහෙම කියනවා. අභිනය රංග කලාව නැමැති ජනප්‍රිය කෘතිය ලියූ ජයන්තා රණවක එම විෂයේ තව ඉදිරියට යමින් රූපන ප්‍රවේශය නම් වූ මෙම කෘතිය මෙරට රංගන ශිල්පීය ක්ෂේත්‍රයට දායාද කරයි. මෙරට පාසල් විෂය මාලාව තුළ ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූ නාට්‍ය හා රංග කලාව මේ වන විට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ හා විශ්වවිද්‍යාලවල උපාධි පශ්චාත් උපාධි දක්වා වර්ධනය වී ඇතත් එහි ප්‍රායෝගික විෂය සාහිත්‍ය ඊට සාපේක්ෂව සංවර්ධනය නොවිය. විශේෂයෙන්ම රංගන ශිල්පය ගැන දැනුම හා කුසලතා දේශීය භාෂාවලින් ප්‍රවර්ධනය කළ යුතු වෙයි. දේශීය බසින් ලියවී ඇති එකම කෘතිය මේ රංගන ක්ෂේත්‍රය පිළිබඳව මේ කෘති විදිහට හඳුන්වා දෙන්න පුළුවන් කියලා අද දවසේ රෝලන්ඩ් අබේපාල මහාචාර්යතුමන් මේ විදිහට සඳහන් කරනවා. ජයන්තා රණවකගේ රූපන ප්‍රවේශය පිළිබඳ ඔබ රංගනයට කැමති කෙනෙක් නම් රංගනය හදාරන්න සූදානමින් මග බලාගෙන ඉන්නවා නම් කියවන්න හොඳ කෘතියක් විදිහට අපිට මේ කෘතිය හඳුන්වන්න පුළුවන්. අද දවසේ ජයන්තා
රණවක අපිට මේ පොතේ වන්නේ ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන්න බොහෝ දෙනෙක් ඇති රංගන ක්ෂේත්‍රයට ඇලුම් කරන ජයන්ත රණවක මෙහෙම කියන තවමත් අප රට තුළ කලාකරුවෙකුට දහසකුත් අභිහෝග මැත්තේ ජීවත් වීමට සිදු ඇත. එවන් කර්කශ බාධක මැත්තේ විෂන් දෙකක අන්තර්ගතයේ රට තුළ ස්ථාපිත කිරීම සඳහා දරන්නා වූ වීරිය හොඳින්ම දන්නේ මාත් මාගේ ආදරණීය බිරිඳත් පමණි. එකින් සහ දරු දෙදෙනාගෙන් ලත් සහයෝගයේ කැපවීම නොවන්නට මේ කිසිවක් මේ දෙරණට දායාද නොවනු ඇත කියලා ජයන්ත රණවක මේ කෘතිය රචනා කරන්නේ වෙහෙස වෙන කාර්යය සිද්ධ කරන අතරදී ඔහුගේ අත්දැකීම් මේ විදිහට අකුරු කරන්න පෙළඹිලා තියෙනවා. රංගනයට පිවිසෙන ඔබට විශේෂයෙන්ම ප්‍රගුණ කළ යුත්තේ කොයි ආකාරයෙන්ද මේ රංගනය රංගපෑම උගන්වන්න පුළුවන්ද මේ ආදී වූ නොයෙකුත් දේවල් පිළිබඳව ප්‍රායෝගික උත්තේජනයක් මේ හැම දෙයක්ම ලබා දෙන්නට මේ කෘතිය සමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ශක්ති වර්ධන අභ්‍යාස, ශක්තිය පතුරවා හැරීම සහ ඒකාග්‍ර කිරීම වේදිකා රංගනයේදී මේ ශක්තිය කියන දේ බොහොම වටින ඔබේ හඬේ තීව්‍රතාවය හඬේ තියුණු බව මේ හැම දෙයක්ම ඇති කරගන්නේ කොහොමද? ඒ සියල්ල පිළිබඳව රූපණ ප්‍රවේශය ඔබට පාඩම් කියා දෙවි. ඒ පාඩම් ඉගෙන ගන්න ඔබට හැකියාව තියෙනවා. රූපණ ප්‍රවේශය ජයන්ත රණවක රචනා කරන්නේ මේ පොත අරගෙන කියවන්න. සමීර්. ඔව් නදිත් පොත ගැන අපි බොහෝ දේවල් සඳහන් කළා. ඔබට පුළුවන් මේ පොත අරගෙන කියවන්න. අපි යන් නදිත් අද දවසේදී ජාතික පුවත්පත් වාර්තා කර තිබෙන තොරතුරු දෙසට අවධානය යොමු කරන්න. අපි දිවයින පුවත්පතෙන් ආරම්භ කරනවා අද දවසේ පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙන විදිහට ජනාධිපතිතුමා කියන කතාවක් තමයි අද දිවයින මුල් පිටුවට අරගෙන එන්නේ. තෙවැනි එන්නත පළවෙනිදා සිට ලබා දෙන්න කියලා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂක ගුවන්තොටුපළ සහ සංචාරක ශ්‍රේෂ්ඨ ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතු වල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 1 වෙනිදා සිට ලබා දීම ආරම්භ කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. මේ ගැන තමයි අද දිවයින මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ. වැඩිදුරටත් සඳහන් වෙනවා. එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබා දී අවසන් කිරීමට තීරණයක් කරලා තියෙනවා. එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. අද ඊයේ දවසේ කොවිඩ් කමිටුව රැස් වුණා. මෙහිදී තමයි ජනාධිපතිවරයා මේ තීරණවලට එළඹ තිබෙන්නේ. ඒ පිළිබඳව තමයි අද දවසේදී දිවයින මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් හැටියට මේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් මේ පුවත වාර්තා කරනවා. ඩේලි නිවුස් ප්‍රධාන සිරස්තලය on president's instructions Pfizer booster to be administered from November 1st. දැන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නොවැම්බර් මාසේ 1 වෙනිදා ඉඳන් මේ බූස්ටර් එන්නතක් නැත්නම් මේ ප්‍රතිශක්ති වර්ධන තවත් එන්නත් මාත්‍රාවක් ලබා දෙන්න නියමිතයි. Pfizer එන්නත ඒ විදිහට ලබා දෙන්නේ. අද Daily News එක ගැන කියනවා on president's instructions Pfizer booster to be administered from November 1st. Frontline workers to get jab first. මේ මුලින්ම ඉදිරිපෙළ ඒ සෞඛ්‍ය ආරක්ෂක අංශවල ඉන්න නිලධාරී මහත්මීන්ට තමයි මේ දේ ලබා දෙන්නේ. මේ බූස්ටර් එන්නත ලබා දෙන්නේ. ඒ අතරේදී කියනවා provincial train services from Monday. දැන් සඳුදා ඉඳන් පළාත් අතර අන්තර් පළාත් දුම්රිය සේවා ගමන් ආරම්භ වෙනවා කියලා තියෙනවා. ඒ වගේම vaccination on children to be completed in 2 weeks. සති දෙකක් ඇතුළත මේ දරුවන් එන්නත්කරණය සම්පූර්ණ කිරීමට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා ඊයේ දවසේ පැවැත්වෙච්ච කොවිඩ් මර්ධන ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙච්ච කමිටු රැස්වීමේදී නැත්නම් මේ සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණේ අවස්ථාවේදී අදහස් පළ වුණා කියලා අද දවසේ ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරනවා. ඔව් දිනමිනත් ඒ ගැන කියනවා නජිත් ඒ විදිහටම රාජකාරී කරන්නන්ට තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබන පළමුවනදා සිට දෙන්න ජනපතිගෙන් සුව බලධාරීන්ට උපදෙස් කියලා තමයි සඳහන් වෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂක ගුවන්තොටුපළ සහ සංචාරක ශ්‍රේෂ්ඨ ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතු වල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත දීමේ කටයුතු නොවැම්බර් 1 වෙනිදා සිට ආරම්භ කරන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දුන් බව තමයි දිනමිනත් මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙන්නේ. ඒ අතරේ අද ලංකාදීපේ කියන කතාව ලංකාදීපයත් සඳහන් කරනවා මේ පිළිබඳව විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂක අංශවලට ලබන මාස 1 වෙනිදා සිට බූස්ටර් එන්නත ලබා දෙනවා කියලා අද ලංකාදීපේ ප්‍රධාන පිටුවේ විදිහට සඳහන් වෙනවා. සෞඛ්‍ය ආරක්ෂක අංශවලට ලබන මාස 1 වෙනිදා සිට බූස්ටර් එන්නත සුජිත් හේවාචෝලිගේ ලියන්නේ කොරෝනා මර්ධන කටයුතු වල යෙදී සිටින සෞඛ්‍ය ආරක්ෂකයන් ආදී අංශවල ඉදිරිපෙළ සමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත් ලබා දීම ලබන මාස 1 වෙනිදායින් ආරම්භ කිරීමට තීරණය කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ
මහත්මියාගේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහත්මයා පැවසුවා මෙසේ ලබා දීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නත මේ අනුව සෞඛ්‍ය සේවකයන් ත්‍රිවිධ හමුදා සමාජිකයන් පොලිස් නිලධාරීන් සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් සහ ඉදිරි පෙළ අනිකුත් සේවක කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත් ලබා දෙනු ඇත කියලා ලංකාදීපය ওই විදිහට සඳහන් කරනවා. ඔය අතරේ සමීර දැන් මේ වෙනකොට බූස්ට් එන්නත් ලබා දීම දැන් පළමුවෙන්ද ඉඳන් අපේ රටේ අපේ වැසියන්ට ආරම්භ වෙන අතරදී දැන් මේ වෙනකොටත් අපේ බොහෝ දෙනෙක් දන්නවා කොළඹ වරාය නගරයේ ඉදිකරන චීන ජාතිකයන් බොහෝ පිරිසක් ඇවිල්ලා තියෙනවා. මේ පිරිස සයිනෝෆාම් නැත්නම් සිනෝෆාම් එන්නත් කරන එකකින් තියෙන පළවෙනි සහ දෙවෙනි මාත්‍රා ඔවුන්ට තුන්වෙනි මාත්‍රා විදිහටත් මේ එන්නත ලබා දෙන්න ආරම්භ වෙලා තියෙනවා කියලා ඩේලි මිරර් පුවත්පත කියනවා. අද මේ විදිහට ලියන්නේ ශ්‍රී ලංකා බූස්ටර් ඩෝස් roll out begins from Chinese nationals මේ චීන ජාතිකයන්ගෙන් මේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම ආරම්භ කළා කියන කාරණාව දැන් ඔවුන් මේ වෙනකොට පළමු සහ දෙවන මාත්‍රාව විදිහට සයිනෝෆාම් එන්නත ලබා දීලා තියෙන්නේ. අද මේ විදිහට ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන කාරණා අතරදී දැන් මේ පිරිසට දැන් පළවෙනි සහ දෙවෙනි එන්නත් සිනෝෆාම් එන්නත ලබා දීලා තියෙන අතරදී තුන්වෙනි එන්නත විදිහටත් සිනෝෆාම් එන්නත ලබා දෙන්නට කටයුතු කරනවා කියන කාරණාව තමයි ඩේලි මිරර් පුවත්පත කියන්නේ. දැන් අපේ රටේ දේශීය වැසියන්ට ලබා දෙන්නට නියමිත වෙලා තියෙන ෆයිසර් එන්නත තුන්වෙනි එන්නත් මාත්‍රාව විදිහට. නමුත් මේ චීන ජාතිකයන්ට තෙවෙනි මාත්‍රාව විදිහටත් ලබා දෙන්නේ සිනෝෆාම් එන්නත කියලා අද ඩේලි මිරර් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. මේ පිළිබඳව ලියන්නේ අද දවසේ ෂෙයින් ෆර්නැන්ඩෝ ෆුල්ලේ ඩේලි මිරර් පුවත්පතට. ඊ දවසේ වැඩියෙන් මේ පිළිබඳව කතා වුණා සමීර. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විච්ච කොවිඩ් මර්ධන ඒ කාර්ය සාධක බලකා කමිටු රැස්වීමේදී විවිධ අදහස් පළ වුණා. අපි ඔබට රාත්‍රී ප්‍රවෘත්ති තුලනුත් ඒ ගැන කිව්වා. අපි බලමු මොනවද මෙහිදී පළවෙච්ච අදහස් කියලා. ඊයේ දවසට අපි 75000 වැක්සිනේට් කරලා තියෙනවා සර් ඉස්කෝලේ ළමයි අවුරුදු 12 19ත් අතර අපි අර ආබාධිත සහිත දරුවන් මේ වෙනකොට සර් 16695ක් අපි වැක්සිනේට් කරලා තියෙනවා. මේ වයස් කාණ්ඩයේ ළමයින්ගේ වැක්සින් එක කොච්චර කල් යයිද අපිට ඉවර කරන්න? 2 weeks වලින් ඔක ඉවර කරන්න පුළුවන්. ජනගහණයෙන් වැක්සින් එක ගන්න එලිජිබල් සියලු දෙනාටම අපිට වැක්සින් කරලා ඉවර කරගන්න පුළුවන් වුණොත් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි අපි ටාගට් කරන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් අර බූස්ටර් එක දෙන එක ගැන කරන්න 500 ගානක පමණ හැමදාම රෝගීන් ඉන්නවා. මෙහෙම අඩු වෙලාවක තමයි අපි වැඩියෙන් වැඩ කරලා මහන්සි වෙලා මේක පහලට ගෙන්න ගන්න පුළුවන්. මරණ සංඛ්‍යාව අපිට බිඳුව කරගන්න පුළුවන් වෙන්න ඕන. මේ දවස් දෙකේම 19 වගේ 20ට අඩු ගානක් තියෙන්නේ. ෆයිසර් වැක්සින් එක 2.1 මිලියන් නොවැම්බර් මාසය තුල අපිට ලැබෙනවා. අත් මේ ලබන සතියේ ලක්ෂ 3කුත් එක්ක අපිට ඇති පමණ වැක්සින් මෙතන තියෙනවා. ළමයින්ටයි බූස්ටර් එකටයි හෙල්ත් කෙයාර් වර්කර්ස්ටයි ෆ්‍රන්ට් ලයින් එකටයි දෙන්න. එතකොට ඒක දුන්නොත් මම හිතන්නේ නොවැම්බර් අග වෙනකොට අපිට සංචාරක ව්‍යාපාරේ පටන් ගන්න වෙලාව වෙනකොට අපේ අය ස්ට්‍රෙන්තන් වෙලා තියෙයි කියලා හිතනවා. ඒකයි මම කිව්වේ ඉක්මනටම අපි ළමයිගේ එක ඉවර කරගත්තොත් ඊළඟට අපිට පුළුවන් බූස්ටර් එක දෙන එකත් පටන් ගන්න. ෆ්‍රන්ට් ලයින් එකේ අයට කොහොමත් අපිට දැම්ම පටන් ගන්න පුළුවන් නේ. එතමයි සමරියේ දවසේ ජනාධිපතිතුමා දක්වපු අදහස්. දැන් මේ සිද්ධ වෙන මරණ ප්‍රමාණය බිඳුව මට්ටමට අඩු කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. දැන් ඊයේ දවසෙත් සමීර සඳහන් කළා මරණ 12ක් සිද්ධ වෙලා තියෙනවා. ඊයේ දවසේ තහවුරු කරපු පෙරේද දවසේ සිද්ධ වෙච්ච. දැන් ඊයේ දවසේ සිද්ධ වෙච්ච මරණ පිළිබඳව අද තමයි අපිට දැනගන්න හම්බ වෙන්නේ. කොහොම වුණත් මේ තත්ත්වෙ බිඳුව දක්වාම අඩු වෙනවා නම් බොහොම වටිනවා රටක් විදියට ඉස්සරහට යන්න. ඔව් නදිත් එන්නත් කරන ක්‍රියාවලිය මේ විදිහට රට පුරා තවමත් ක්‍රියාත්මක වෙන අතරවාරයේ තමයි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්නත් ඉක්මනින්ම කඩිනම් කරන්න කියලා තමයි සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දෙන්නේ. මේ කතාව මේ විදිහට වාර්තා වෙද්දී තවත් රටේ එක පැත්තකින් එන කතාවක් තියෙනවා නදිත්. ඒ තමයි දැන් දිවයින මුල්පිටුවට මේ සිරස්තලයේ අරගෙන ඇවිල්ලා තියෙනවා කරාපිටිය රෝහලෙන් වාර්තා වූ සිද්ධියක් පිළිබඳව වාර්තා වෙන්නේ. මෙරටින් මුල්වරට කළු දිලීර මරණයක් වාර්තා වුණා කියලා තමයි දිවයින සඳහන් කර තිබෙන්නේ මේ කතාව. ශ්‍රී ලංකාවේ පළමු වතාවට කොවිඩ් නියුමෝනියා හා සම්බන්ධ කළු දිලීර සංකූලතා හේතුවෙන් සිදු වූ මරණය වාර්තා වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රෝහාන් වර්ණපුර මහතා සඳහන් කළා කියලා තමයි දිවයින කියන්නේ.
වැඩිදුර තොරතුරුත් වාර්තා කර තිබෙනවා. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී කොවිඩ් නියුමෝනියා වැළඳීමෙන් මේ පුද්ගලයා සැප්තැම්බර් මාස 29 වෙනිදා මිය ගොස් ඇත. මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත සැප්තැම්බර් මාස 29 වෙනිදා යොමු කළ බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසලා තියෙනවා. මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව ඊයේ දින ලැබුණු බවත් ඒ අනුව මියගිය පුද්ගලයාගේ පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කළා කියලා තමයි මේ පුවත්පත වාර්තා කරන්නේ. දිනමින පුවත්පතත් මේ කතාව වාර්තා කරලා තිබුණා නදිත් ඒ විදිහටම මෙරටින් මුල් වරට කළු දිලීර මරණයක් වාර්තා වුණා කියලා. හැබැයි ඔය කතාව ඔහොම වුණාට අද ඩේලි මිරර් පුවත්පත කියනවා මේ රෝගියා මියගියේ කළු දිලීර රෝගයෙන් නෙවෙයි කියලා. අද ඩේලි මිරර් පුවත්පතේ සිරස්තලයක් සහිතව මේ පුවත වාර්තා කරනවා. කරාපිටිය COVID patient did not die of black fungus infection. මේ කළු දිලීර ආසාදනයෙන් නෙවෙයි මියගියේ කියලා රෝහල් අධ්‍යක්ෂකවරයා හොස්පිටල් ඩිරෙක්ටර් සඳහන් කරනවා කියලා. ඒ වගේම දැන් මේ තහවුරු කරලා තියෙනවා confirms death caused by covid pneumonia. මේ covid pneumonia තත්ත්වයක් හේතුවෙන් මේ පුද්ගලයා මියගිය බවට තොරතුරු හෙළි වෙනවා කියලා වාර්තා වෙනවා. කෙසේ වෙතත් සමීර සඳහන් කළ අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් මේ බව තහවුරු වෙලා තියෙනවා කියලා. පරස්පර අදහස් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ එවැනි තත්ත්වයක්. හැබැයි අධිකරණ වාර්තාවේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා මේ පිළිබඳව තව දුරටත් ඉදිරියට අපි විශ්වාස කරන පරීක්ෂණ පැවැත්වේවි. මේ මියගේ පුද්ගලයා 56 හැවිරිදි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ තත්ත්වය පිළිබඳව දැන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පවා අවධානයෙන් ඉන්නවා කියන කාරණාව සඳහන් වෙනවා. පෙනහළුවල ආසාදන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉන්න අනතුරුවයි මේ පිළිබඳව පරීක්ෂා කරන්න මේ අසාමාන්‍ය තත්ත්වයක් හින්දා සංකූලතා හින්දා මේ පිළිබඳව පරීක්ෂණ කරන්න තමයි සැප්තැම්බර් 26 වෙනිදා සාම්පල් යවලා තියෙන්නේ. ඒ වාර්තාව ලැබිලා තියෙනවා. වාර්තාවෙන් මේ බව තහවුරු වුණත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ කළු දිලීර ආසාදනයේ තත්ත්වය නිසා මියගේ මරණයක් විදිහට නෙවෙයි. කොහොම වුණත් ඒ පිළිබඳව දැන් ඉදිරියට පරීක්ෂණ සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද ඩේලි මිරර් පුවත්පතේ ගැන කියන්නේ. පුවත්පත් දෙකක කතා දෙකක් දෙවිදියකට එකම කතාව දෙවිදියකට වාර්තා කර තිබුණේ නදිත් ඒ විදිහට. අපි දිනමිනෙන් උපුටා ගන්නවා තව කතාවක්. ඩෙල්ටා ප්ලස් රටට ඇතුළු වීම ප්‍රමාද වුවත් 100%ක් වළක්වන්න බැහැ කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. තවත් ඩෙල්ටා පිළිබඳව කතාවක් මේ එන්නේ රට ඇතුළට. ඩෙල්ටා ප්ලස් යනු කොවිඩ් ප්‍රභේදය මෙරටට ව්‍යාප්ත වීමට බොහෝ විට විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයන් හේතු විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරපු කාරණය එම ප්‍රභේදය මෙරටට ඇතුළු වීම ප්‍රමාද කළ හැකි වුවත් 100%ක් නැවැත්විය නොහැකි බවත් යම් හේකින් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීම තීරණය වන්නේ ජනතාවගේ සෞඛ්‍ය පුරුදු මත බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා. ඒ නිසා සෑම විටම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවලු. මේ වුණ විටත් එම ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පසුවන බවත් මේ හැසිරීම් රටාව ගැන දැන ගැනීමට තහවුරු කළ තොරතුරක් ලබා ගත යුතු බවත් ඒ සඳහා තව දින කිහිපයක් ගත වනු ඇති බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබෙනවා. නදිත් ඒ නිසා ඔන්න දැන් කල්පනාවෙන් ඉන්න රට යම් ආකාරයකට විවෘත වීමක් කරලා තිබෙනවා. සංචාරකයන් රටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙනවා. එහෙම වෙලාවක තමයි මේ කතාව කියන්නේ. සංචාරකයන්ගෙන් එන්න පුළුවන් කාගෙන් ආවත් කොහෙන් ආවත් අපි පරිස්සම් වුණොතින් නදිත් අපිට බේරෙන්න පුළුවන් කියලා තමයි මේ වෛද්‍යවරු කියන්නේ අපිට. ඒ නිසා තමයි සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න කියන්නේ. කුමන ප්‍රභේදයකට උනත් මුහුණ දෙන්න පුළුවන්කම තිබෙනවා. අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරොතින් කටයුතු කරන්න පුළුවන්කම අපිට ලැබෙනවා නම් මේ ඕන දෙයකට අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. පැහැදිලිවම අනිවාර්යෙන්ම ඒ පිළිබඳව නැවත නැවතත් මතක් කරන්නේ ඔබේ ආරක්ෂාකාරී බව පරිස්සම වැඩි කරගන්න ඕන කියන දේ. රටක් විදිහට ඉස්සරහට යන මේ දේ බොහොම වටිනවා. තව බොහෝ දේ කියන්න තියෙනවා. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබන්න. විරාමයෙන් පස්සේ නැවතත් සතියක පත්තර මේන්තුව සමග නදිත් අපි ජාතික පුවත්පත්වල වාර්තා වෙලා තිබ්බ තොරතුරුත් එක්ක කතා කරමින් හිටියේ. දැන් රෝග ලක්ෂණ තියෙනවද නැද්ද කියන කාරණේ සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් අතර තියෙන කතා බහක්. දැන් සමහර අයට රෝග ලක්ෂණ පෙන්눔 කරලා මේ රෝගේ හැදුනා. සමහර අයට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. හැබැයි කොවිඩ් ආසාදිතයෙක් කියලා වාර්තාවල සඳහන් වෙලා තිබුණා. දැන් මේ වෛද්‍ය සංගමය කියන කතාව අපි දිවයින පුවත්පතෙන් උපුටා ගන්නවා. රෝග ලක්ෂණ නැති ආසාදිතයෝ සමාජයේ අහඹු PCR කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය ලේකම් වෛද්‍ය කමල්ලේ පෙරේරා සඳහන් කරන කාරණය ජනතාව කොවිඩ් අමතක කර සමාජයේ හැසිරීම අවදානම්. එන්නත් ගත් අයටත් රෝග ලක්ෂණ නොපෙන්නුවාට හැදෙන්න පුළුවන්. තත්ත්වය නරක් වුණොත්
රට වහන්න වේවි කියලා තමයි කියන්නේ. සුජීව තත්සර ලියන වාර්තාව රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් සමාජයේ බහුල ලෙස සිටිය හැකි නිසා උන් හඳුනා ගැනීම වෙනුවෙන් අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඩිනමින් පියවර ගත යුතු බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය ලේකම් වෛද්‍ය කමල් ලේ පෙරේරා මහතා සඳහන් කරනවා. වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳව ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව කියලා තියෙනවා. ඉතින් වෛද්‍ය සංගම් කියනවා හැමෝම කියනවා අපේ පරිස්සම තමයි තියාගන්න ඕනේ. අහඹු PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. කොවිඩ් රෝගීන් සමාජයේ ඉන්න පුළුවන්. දැන් උණ තියෙන රෝගීන් සමහරු නජිත් කියන්නේ නැහැ. සද්ද නැතුව ඉන්නවා ගෙදරට වෙලා. PCR එකක් කරගන්න යන්නේ නැහැ. ඇන්ටිජන් එකක් කරගන්න යන්නේ නැහැ. ඉතින් ගෙදරට වෙලා ඉඳලා සමාජයේ හැමතැනම ඇවිදලා මේ රෝග ලක්ෂණ ඇඟේ තියාගෙන කාටවත් පේන්නේ නැහැ, කියන්නේ නැහැ. ඉතින් රෝගේ ව්‍යාප්ත වෙන ඉඩ තියෙනවා. එහෙම වුණොත් ආයෙම රට වහන්න වෙනවා කියලා තමයි වෛද්‍යවරු අනතුරු අඟවන්නේ. ඔය අතරේ හද ලංකාදීපේ කියන කතාව දැන් මේ වෙනකොට අපි දන්නවා දැන් 21 වෙනිදා වෙනකන් සංචාරන සීමා තිබ්බ. දැන් 31 වෙනිදා වෙනකන් දීර්ඝ කළා. දැන් තවත් දීර්ඝ කරයිද? ලංකාදීපේ කියනවා පළාත් අතර සංචාරන සීමා 31 වෙනිදා ඉවතට පළාත් අතර දුම්රිය සේවා අනිද්දා සිට යලි කියලා මේ විදිහට අද ලංකාදීපයේ කියන්නේ පිළිබඳව සුජිත් හේවාචූලිගේ ලියන පුවත. පළාත් අතර සංචාරන සීමා 31 දා ඉවතට කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා පැන වූ පළාත් අතර සංචාරන සීමා ලබන 31 වෙනිදා අලුයම 4ට ඉවත් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියලා තියෙනවා. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරු රැස් වුණා. ඒදී තමයි මේ පිළිබඳව සාකච්ඡා වෙලා තියෙන. පළාත් අතර සංචාරන සීමා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. ජනාධිපතිවරයා මේ තීරණය දැනුම් දුන්නේ අනතුරුව පළාත් අතර සංචාරන සීමා මාස 2කට ආසන්න කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. කොවිඩ් කමිටු රැස්වීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා කියලා ওই විදිහට කියන අතරේදී දැන් දුම්රිය ආරම්භ වෙන්න නියමිතයි. පළාත් අතර දුම්රිය සේවා අනිද්දා සිට යලිත් ආරම්භ වෙනවා. කොවිඩ් පාලනය සඳහා පැන වූ සංචාරන සීමා හේතුවෙන් මාස 3ක පමණ කාලයක් අත්හිටවා තිබූ පළාත් අතර මගී දුම්රිය සේවා අනිද්දා සිට නැවත ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍ර වන්නේරච්චි මහත්මිය ප්‍රකාශ කළ තියෙනවා. නොවැම්බර් 1 වෙනිදා සිට අන්තර් පළාත් දුම්රිය දහවන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළා. දැන් කොවිඩ් කමිටු රැස්වීමේදී තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. බස්නාහිර පළාතේ දුම්රිය දහවන කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බවද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමියාට පමණක් එම දුම්රියවල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බවද ඇය සඳහන් කළා. කාර්යාල වේලා ආවරණය වන පරිදි දුම්රිය ගමන් වාර සකස් කරන ලෙසට දුම්රිය බලධාරීන් උපදෙස් ලබා දුන්නා කියලා තියෙනවා. දුම්රිය බලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 6ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්, කැලණි වැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 8ක් සහ පුත්තල මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි කියලා දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා. එන්ජින් 70ක්, මැදිරි 500ක් සහ බලවේග කට්ටල 65ක් පමණ සියලු සේවා කටයුතු නිමකොට 10 වෙනිට සුදුසු පරිදි සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. දැන් ඉතින් දුම්රිය ගමන් ආරම්භ කරන්න සූදානම්. අර දුම්රිය පෙට්ටි ටික දූවිල වැදිලා තිබ්බනම් දැන් ඉතින් හොදලා පිහදාලා ලෑස්ති කරලා තියෙන්නේ දුම්රිය ගමන් වාර ආරම්භ වෙන්න. අද ඩේලි මිරර් පුවත්පතත් කියන කතාව මේ සංචාරන සීමා පිළිබඳව ප්‍රවෘත්තිය Inter-provincial travel restrictions to be lifted on 31st of October. ඔක්තෝබර් 31 වෙනිදා මේ සංචාරන සීමා ඉවත් කරනවා. නොවැම්බර් 1 වෙනිදා ඉඳන් සංචාරන සීමා ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියලා සඳහන් වෙනවා. The decision to lift the restrictions was taken considering the current situation. මේ වත්මන් තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ කියලා ඩේලි මිරර් පුවත්පත වැඩි දුරටත් තොරතුරු කියනවා. ඔය අතරේ ලංකාදීපේ කියන කතාවකට අපි යනවා. ලංකාදීපේ සඳහන් කරනවා රටපුරා පාසල්වල දැන් ප්‍රාථමික පන්ති සඳුදා ඉඳන් ආරම්භ වෙනවා කියලා රංජන් කස්තුරි මේ ගැන ලියන්නේ. රටපුරා සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්තයා ලංකාදීපයට කියලා තියෙනවා. ඒ අනුව රජයේ සහ රජ අනුමත පාසල්වල පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා පන්ති 25 වෙනි දින ආරම්භ කරන බවද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළා කියලා අද ලංකාදීපයට ওই විදිහට ලියන්නේ රංජන් කස්තුරි. අපිට පුළුවන් වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරන්න. දැන් ඉදිරියේදී අපි දන්නවා අනෙකුත් ශ්‍රේණිත් ආරම්භ කරන්න නියමිතයි. 11 13 ශ්‍රේණිත් පටන් ගැනීම ඉදිරියේදී සිද්ධ වෙනවා කියලා තියෙනවා. දෙවෙනි සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11 13 ශ්‍රේණිය ආරම්භ කිරීමට කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ඊයේ දවසේදී තීරණය කළා. මේ අතර උපකාරක පන්ති ආරම්භීමට ඇති හැකියාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. සුදුසුකම් සපුරන සියලුම දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබා දීමට අවසන් කිරීමට තීරණය කළා තියෙනවා. එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා
නිලධාරීන්ට උපදෙස් දුන්න කියලා අද ලංකාදීපේ ওই විදිහට කියන අපි ඉක්මනටම ඒ ප්‍රවෘත්ති ටික ඔබට කිව්වා ඔබේ දැන ගැනීම පිණිස. ඔව් නඩි දැන් පාසල් ආරම්භ වුණා 21 සහ 22 ගුරුවරු ආවා කියලා සඳහන් තිබුණා දරුවෝත් ඇවිල්ලා තිබුණා දැන් 25 ඉඳලා මේ වර්ජනයේ ඉන්න ගුරුවරුත් එනවා කියලා තමයි කියන්නේ සඳුදා එනවා හැබැයි හවස උද්ඝෝෂණ කරනවා කියලා කියනවා මේ දිවෙන වාර්තා කරන්නේ සඳුදා එනවා හවස උද්ඝෝෂණ පහසුකම් නොදුන්නොත් ඔන්ලයින් වර්ජනය දිගටම අරගෙන යනවා කියලා කියන්නේ දරුවන්ට උගන්වන්න 25 වෙනිදා අපි පාසල් එනවා පාසල් වේලාවෙන් පස්සේ පස්වරු දෙකට රටපුරා උද්ඝෝෂණ මාලාව පවත්වනවා යයි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දිවයින පුවත්පතට සඳහන් කර තිබෙනවා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ඔක්තෝබර් 21 වෙනිදා සහ 22 වෙනිදා ගුරුවරුන් පාසල්වලට වාර්තා නොකර ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය 98%ක්ම සාර්ථකයි කියලා මේ ගුරු සංගම් කට්ටිය කියනවා. අපි 25 වෙනිදා දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කරන්න එනවා. හැබැයි හවස 2 ඉඳලා රටපුරා පාසල් ඉදිරිපිට සහ දිවයිනේ ප්‍රධාන නගරවල උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරනවා කියලා තමයි මේ කට්ටිය කියලා තියෙන්නේ. ඉතින් මේ ජෝසප් ස්ටාලින් මහින්ද ජයසිංහ ඇතුළු කණ්ඩායමක් තමයි ඒ ගුරු වර්ජන කරමින් ඉන්නේ. ඉතින් ඒ ගුරු වර්ජන කතාව දිවයින පුවත්පත තමයි නදිත් ඒ විදිහට වාර්තා කර තිබෙන්නේ. හවස 2 ඉඳන් උද්ඝෝෂණ කරනවා කියන්නේ විරෝධතා දක්වනවා කියන්නේ පාසල් මං හිතන්නේ හවස 1:00ට අවසන් වෙනවා. ඒක හොඳයි මොකද මේ දරුවන්ට අධ්‍යාපනය දීලා කරන ඕන දෙයක් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. අද ලංකාදීපේ කියන කතාව ගුරු වර්ජනයේ දෙවෙනි දිනේ සාර්ථකයි කියලා ස්ටාලින් මහත්තයා කියනවා. මේ විදිහට ලියන්නේ ගුරු වර්ජනයේ දෙවෙනි දිනේ සාර්ථකයි ස්ටාලින් කියයි. රංජන් කස්තුරි ලියන්නේ ගුරුවරුන්ගේ වැඩ වර්ජනයේ ඊයේ දිනේද සාර්ථකව පැවති අතර පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති බවද ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය සඳහනේ සඳහන් කරයි. පාසල් කීපයක ගුරුවරුන් සුළු පිරිසක් පමණක් සේවයට වාර්තා කර තිබූ නමුත් ඊයේ දිනේ සිසුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති බවද ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය සඳහනට ඈත් ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත්තයා කියලා තියෙනවා. ලබන සඳුදා ගුරුවරුන් පාසල්වල සේවයට වාර්තා කරන අතර විවෘත නොවන පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවද ස්ටාලින් මහත්තයා කියලා තියෙනවා. මේ අතර ලබන සඳුදා සිට අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනේත් එක් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් රටපුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බවද ස්ටාලින් මහත්තයා කිව්වා කියලා අද ලංකාදීපේ කියනවා. දැන් ස්ටාලින් මහත්තයා එහෙම කිව්වට එහෙම වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. තවත් ගුරු සංගම් තියෙනවා නේද? එක කණ්ඩායමක් විතරක් නෙමෙයි රටේ ඉන්නේ. තව ගුරු සංගම් රට තුල තියෙනවා. ඉතින් මේ තව කණ්ඩායමක් කියන කතාව ස්ටාලින්ලා ජයසිංහලාට ඕන විදිහට වැඩ කරන්න බෑ. ස්ටාලින්ට ජයසිංහට ඕනේ රටේම දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්න. වසන්තා හඳපාන්ගොඩ කියන කතාව ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ලියනවා. ජෝසප්ලා මහින්ද ජයසිංහලා 25 වෙනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් කරන්න යනවා කියලා ආරංචි. ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ. යයි ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය දිවයින පුවත්පතට කියලා තියෙනවා. 21 සහ 22 වෙනිදා පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බහුතරයක් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට පැමිණි බව දැය සඳහන් කරනවා. මේදී තවදුරටත් මේ විදිහට කියනවා මේ ගුරුවරිය රටපුරා ඇති දරුවන් 200ට වඩා අඩු පාසල් 3000ක් විවෘත වුණු 21 සහ 22 යන දින දෙකේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බහුතරයක් පාසල් ආවා. මේ වර්ජනයට සහාය නොදී පාසල් ආපු සියලු ගුරුවරුන්ට ස්තුතියි. මේ ජෝසප්ලාට මහින්ද ජයසිංහලාට දරුවන් ගැන හැඟීමක් නැහැ. මේ දෙන්නම හදන්නේ රටේම දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්න කියලා තමයි මේ පොදු ජන අධ්‍යාපන සේවා ගුරු සංගමේ වෙනුවෙන් වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කර තිබෙන්නේ. දැන් ඒ ගුරු සංගම් දෙපැත්තේ ඉඳගෙන කතා දෙකක් කියනවා. ඉතින් කොහොම වුණත් දරුවන්ගේ පැත්තෙන් හිතලා දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන්න දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ගුරුවරු පාසලට එයි කියන විශ්වාසය 25 වෙනිදා තියෙනවා. දරුවෝත් අරගෙන පාසලට එන්න කියලා අම්මලාට දෙමව්පියන්ට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනය නැති කරගන්න එපා. කෙසේ හෝ අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ඒ නිසා පාසල් පටන් අරන් තියෙනවා. පාසලට දරුවෝ ගෙනල්ලා බාර දෙන්න. දැන් මේ වෛද්‍යවරු කියන කතාවකුත් තියෙනවා නේද? ඒත් එක්කම දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා අද දවසේදී. ගෙදර ඉඳලාම ඇතැම් මානසික රෝග දරුවන් පාසල් යවන්න කියලා තමයි වෛද්‍යවරු ඉල්ලීමක් කරන්නේ. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මේ විදිහට කියනවා. අද බොහෝ දරුවන් නිවෙස් තුලටම කොටු වී සිටීම නිසා ආතතිය, විෂාදය වැනි මානසික රෝග වලට ගොදුරු වී සිටිනවා. ඒ වගේම දරුවන් ප්‍රචණ්ඩ වෙලා මේ නිසා සෞඛ්‍ය ආරක්ෂිතව දරුවන් පාසල් යැවීමට දෙමාපියන් උනන්දු විය යුතුයයි බොරැල්ල රිජ්ජු ආරයා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කර තිබෙනවා. ඔව් නජිත් දැන් මේ කතාව දරුවෝ ගෙවල් වලටම වෙලා ඉඳලා දැන් අවුරුදු
කහමාරකට ආසන්න කාලයක් බොහෝ වෙලාට දරුවෝ ගෙදරට වෙලා හිටිය පුංචි දරුවෝ. ඉතින් සමහර දරුවන්ට ඉස්කෝලේ සෙල්ලම් කරන්න තිබුණු අවස්ථාව යාළුවෝ හම්බ වෙන්න මේ කිසිම දෙයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද දෙමාපියොත් දරුවෝ ගෙදරටම කරලා තියාගෙන ඉන්නවා හිර කරගෙන වගේ. ඉතින් මේ තියෙන ආපදා තත්ත්වයක් එක්ක එහෙම වෙලා තින්නේ. ඉතින් ඒ නිසා දරුවෝ යම් පීඩනයකට පත් වෙලා ඉන්නවා. ඒ නිසා පාසල් ලෙවන්න යාළුවොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරලා විනෝද වෙලා සතුටු වෙලා අධ්‍යාපනය ලැබලා යන්න පුළුවන්. එතකොට මේ සියලු පීඩාවන් දුරු වෙයි කියලා තමයි වෛද්‍යවරු නම් කියන්නේ. ඒ මානසික රෝග ගැන පුංචි දරුවෝ සෑහෙන පීඩනයකින් ඉන්නේ. ඒ වගේම දැන් රටේ තොටේ ගියත් අපිට පේනවා සමහර වෙලාවට මේ අනවශ්‍ය පීඩනයක් ඇති කරන්න උත්සාහ කරනවා කියලා ඊයේ දවසේ අපි පාර්ලිමේන්තුවේ දැක්කා. මේ ගැන මේ කරන්න ඕනේ මේ දේද පාර්ලිමේන්තුවේ බෝඩ් අල්ලගෙන හිටියයි කියලා ප්‍රශ්න විසඳෙයිද නැත්නම් ගොවි ජනතාව ගාවට යන්න ඕනද? අපි දැක්ක ගොවි ජනතාව ගාවට ගියා විපක්ෂ නායකතුමා ප්‍රශ්න වලට උත්තර දෙනවා. එතුමා වැස්සෙත් මේ කියන ඒ වැඩ කටයුතු වලට සහභාගී වෙනවා. කොහොම වුණත් ඊයේ දවසේ අපි දැක්කා පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම මේ පෝර උද්ඝෝෂණයක් තියෙනවා. අද ලංකාදීපේ ගැන කියනවා ඡායාරූපත් එක්ක විපක්ෂයේ පෝර උද්ඝෝෂණේ නැති සබේ රත් වෙයි කියලා අද මේ විදිහට ලංකාදීපේ ලියනවා. ගොවින්ගේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්නයි ඉල්ලමින් සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතාපූර්ව සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් නැති සබේ ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල යන මහත්වරුන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාපූර්ව ප්‍රදර්ශනය කරමින් මේ උද්ඝෝෂණයට සහභාගී වූ අයුරු කියලා මේ ගොවියා විනාශයි කියලා සිංහලෙනුයි දෙමළෙනුයි භාෂා දෙකෙන්ම ලියාගෙන පූර්වක් විපක්ෂ නායකතුමා ප්‍රදර්ශනය කරමින් ඉන්න ඡායාරූපයක් තමයි අද ලංකාදීපේ වාර්තා කරන්නේ. ගොවින්ගේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂී මන්ත්‍රීවරුන් පෝස්ටර් සහ පූර්ව ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් එක දිගට උද්ඝෝෂණයේ යෙදීම නිසා මැති සභයේ දැඩි උණුසුම් සහගත තත්ත්වයක් ඊයේ පෙරවරු ඇති වුණා. මේ උද්ඝෝෂණ නිසා සභාවේ කටයුතු පවත්වාගෙන යාමට කතානායකවරයාට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිද්ධ වුණා. විපක්ෂී මන්ත්‍රීවරුන් සියාසුන් වලින් නැගිට විවිධ සටන් පාඨ කියමින් මැති සභයේ උද්ඝෝෂණයේ යෙදුණා. ආණ්ඩුව මාරයි ගොවියා හමාරයි ගොවියට කෝ පොහොර යකෝ පොහොර එහෙමත් කියලා සර්ෆේල් කියලා ඒ වගේම දැන් පොහොර දේව යනාදී වූ සටන් පාඨ මෙහිදී ප්‍රදර්ශනය කළා කියලා මේ විවිධ දේවල් විපක්ෂයේ සටන් පාඨ සමහර දේවල් අර රටම කොපිත කරනවාද කියලා අපිටත් හිතෙනවා. කොහොම වුණත් මේ විදිහට උද්ඝෝෂණය කරලා තියෙනවා. ගොවියෝ වෙනුවෙන් පෙනී හිටින එක හොඳයි. හැබැයි ඉතින් කරන්න ඕනේ මේ දේවල්ද ගොවියාගේ ප්‍රශ්න විසඳන්න. ගොවි බිමට ගිහිල්ලා මේ ගොවියට මොනවා හරි සහනයක් සලසන්න අඩුම තරමේ උදැල්ලක් හරි අරගෙන වගා කරන්න හරි පෙළඹෙනවා නම් ඒක බොහොම වටිනවා. රටට ඒක හොඳ කලදසාවක් උදා කරන දෙයක්. මේ විදිහටද විරෝධතා පළ කරන්න ඕනේ කියන දේ අපි අහන්න ඕනේ. අද ලංකාදීපය මේ විදිහට ලියන්නේ. අපි යනවා දිවයිනත් මේ කතාව වාර්තා කර තිබෙනවා නඩිත් මේ විදිහටම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු බෝඩ් අල්ලගෙන ඉන්න ආකාරය දැක්වෙනවා. ඔවුන්ගේ විරෝධතාවය දියව් පොහොර දියව් මැති සභය ඇතුලේ සජබ උද්ඝෝෂණය කියලා කියන්නේ කිරියල්ලගේ කතාව අතරතුර විරෝධතාපුවරු එසවෙයි. විපක්ෂයේ ഘോഷා මැද කෝප් සභාපති කතා කරයි. මන්ත්‍රීවරුන්ගේ නම් කියා කතානායක නිහඬ වෙන්න කියයි කියලා තමයි සඳහන් කරන්නේ දිවයිනත් ඒ කාරණේ. ඒ වගේම තව කතාවක් එනවා නඩිත් ඒ විදිහටම අපි ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහත්මයා ගොවිවරුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගොඩක් කතා කරනවා. අපි දැකලා තියෙනවා ගොවි බිමට යනවා යූරියා දියකෙරු වතුරක් ගෙන්වා ගොවියා රවට්ටන්න හදනවා කියලා කතාවකුත් එනවා. දැන් මේ දිවයින වාර්තා කරන්නේ නාමල් කරුණාරත්න කියන කතාව දිවයින පුවත්පතට ඇවිල්ලා තියෙනවා. මුල් පිටුවේ සිරස්තල ගොඩේ තියෙනවා මේ කතාව. කාබනික පොහොරයයි කියමින් 4% නයිට්‍රජන් ප්‍රතිශතයක් ඇති යූරියා දියකර හැදූ රසායනික පොහොර වතුරක් ඉන්දියාවට මුදල් ගෙවා මෙරටට ගෙන්වා ගොවියා රැවටීමට ආණ්ඩුව ක්‍රියා කරනවා කියලා තමයි මේ නාමල් කරුණාරත්න මහත්මයා කියන්නේ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න කියයි කියලා කියනවා. දැන් නාමල් කරුණාරත්න මහත්මයා එහෙම කියද්දී දිනමින පුවත්පතට අපි යනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් කියන කතාවක් දෙසට. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා නම් කියන්නේ වෙනම කතාවක්. මේ නාමල් කරුණාරත්න මහත්මයා කියන කතාවට වඩා හාත්පසින් වෙනත් කතාවක්. නැනෝ නයිට්‍රජන් භාවිතයට කිසිදු බියක් වෙන්න එපා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් කියයි ඉන්දියාවේ නානයනය කළ නැනෝ නයිට්‍රජන් පොහොර භාවිතා කිරීමට ගොවීන් බියවිය යුතු නැතයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්තද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා. දිනමින පුවත්පතේ වාර්තා කරන්නේ මුල් පිටුවේ මේ කාරණේ. නැනෝ නයිට්‍රජන් පොහොර සම්බන්ධයෙන් පළවන ඇතැම්
මත සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ මහතා කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැනෝ නයිට්‍රජන් පොහොර පිළිබඳ සිදු කර ඇති පරීක්ෂණ පිළිබඳ කළ දීර්ඝ විමර්ශනයකින් පස්සේ මෙම පොහොර තොගය මෙරටට ආනයනය කිරීමට කටයුතු කළා. මෙවර මහ කන්නේ සඳහා රජයෙන් ලබා දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර සහ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මඟ පෙන්වීම අනුව වීවගාවට යොදා ගන්නා ලෙසද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ අජිත් දැන් පරීක්ෂණ කරලා අධ්‍යයනයකින් පස්සේ මේවා ගෙනාවා කියලා තමයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා ගොවීන්ට කිසිදු බයකින් තොරව මේ පොහොර Tamanගේ වගාවට යොදා ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. ඔය අතර ලංකාදීපේ කියන කතාවක් දබුළු ආර්ථිකයේ හැම එළලුවම මිල දෙගුණයකින් නගී කියලා හද මේ විදිහට දෙන ලංකාදීප පුවත්පත දඹුල්ල කාංචන කුමාර ආරිදාස මේ ගැන කියන්නේ දඹුළු ආර්ථිකයේ හැම එළවලුවකම මිල දෙගුණයකින් නගී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් සෑම එළවලුවකම මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන බහරේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහත්තයා කියලා තියෙනවා. ඇයි මේ විදිහට මිල වැඩි වෙලා තියෙන්නේ කියලා අපි බලමු. හද ලංකාදීපය ඒ ගැන සඳහන් කරන කාරණාව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවිනේ එළවලු අවශ්‍යතාවයෙන් 70ක් පමණ වෙදාහරින තොග වෙළඳ මධ්‍යස්ථානයේ වෙනවා. පහුගිය 21 වෙනිදා සිට එකවරම එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට පටන්ගත් බව වෙළෙන්දෝ පවසනවා. ඒ අනුව පහත රට සහ උඩ රට ප්‍රදේශවලින් ලැබෙන එළවලු වර්ග සියල්ලකම කිලෝ එකක තොග මිල රුපියල් 200 ඉක්මවා යමින් පවතින බව ඔහු පෙන්වා දෙනවා. පතෝල වැටකොළු බණ්ඩක් ආදී එළවලු වල කිලෝවක තොග මිල රුපියල් 150-180 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතයිද සඳහන් වෙනවා. ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයේදී කියා සිටි කෘමිනාශක ද්‍රව්‍ය ආදී නොමැතිවීමත් පොහොර හිඟයක් නිසා වගාවන් පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවයි කියලා මේ විදිහට සඳහන් කරනවා. දැන් ඒ විදිහට බලපාලා තියෙන ගැටලු විසඳන්න රජය මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරන විපක්ෂයත්වය සම්බන්ධයෙන් හඬක් නගනවා අපි දකිනවා. හැබැයි රජයේ පාර්ශවයෙන් මේකට උත්තරයක් තියෙනවා. දැන් පොහොර ඒ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කරලා තියෙනවා. ඉදිරියේදී කාබනික පොහොර සම්බන්ධයෙන්ුත් වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරනවා. මේ ප්‍රශ්න ගැටලු විසඳෙයි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ ලංකාදීප පුවත්පතේ සඳහන් කරන ප්‍රවෘත්ති ඔය අතරේදී අපි කලින් ඔබට පාර්ලිමේන්තු වාද විවාද ගැන සඳහන් කළා. සමීර දැන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය එනකන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. මෙවර අයවැය විවාදය ටිකක් විශේෂයි. රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය වෙනකොට සංඥා භාෂාව ඔස්සේත් මේ විවාදයේ විකාශය වෙනවා කියලා අද ඩේලි නිවුස් පුවත්පත් සඳහන් කරනවා. ඩේලි නිවුස් මෙහෙමයි කියන්නේ. Committee on Parliamentary Business approves මේ පාර්ලිමේන්තු කමිටුව විසින් අනුමත කරලා තියෙනවා අයවැය විවාදය. දැන් මේ විදිහට සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන්න simultaneous sign language interpretation for budget 2020 debate කියලා අද මේ විදිහට ලියනවා. දැන් අයවැය විවාදය සංඥා භාෂාවෙනුත් ඉදිරිපත් කරන්න නියමිතයි. බොහෝ වෙලාවට අපි සැලකිල්ලක් දක්වන්නේ නැති පිරිසක් ඔය ශ්‍රව්‍යාබාධිත පිරිස්. ඉතින් ඒ අය වෙනුවෙන් සංඥා භාෂාවෙන් මෙවර අයවැය කතාව ගෙනෙන්නට ඉදිරිපත් කරන්නට සූදානම් කියලා ඒ සඳහා අනුමැතිය ලැබුණයි කියලා ඩේලි නිවුස් පුවත්පත කියනවා. දැන් රටේ තොටේ විවිධ රාජ්‍ය ආයතන ගත්තාම සමහර වෙලාවට සමීර අලාභ ලබන රාජ්‍ය ආයතන තියෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ගත්තත් පහුගිය කාලේ ලොකු අලාභයක් ලැබුවා කියලා සඳහන් වෙනවා. ස්ථාවර තැන්පතුවේ මුදල් මේ වක පාලනාධිකාරිය අරගෙන තිබ්බා කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් වුණා. අපි ඔබට කියන්න සූදානම් ඒ ගැන. ඊට කලින් විරාමයක් ලබා ගන්නත් අපි සූදානම් වෙන්නේ. විශේෂම මේ පිළිබඳව තොරතුරු ඊයේ පාර්ලිමේන්තුව උණුසුම් කළා. අපි ඒ ගැන ඔබට කියන්න සූදානම් විරාමයකින් පස්සේ. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක. අපි ඔබට කියමින් හිටියේ දැන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අපි නියෝජනය කරන ආයතනයේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච වංචා දූෂණ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ය සභාව එහෙම නැත්නම් කෝප් කමිටුවේදී අනාවරණය වෙලා තියෙනවා. මිලියන 1200ක ස්ථාවර තැන්පතුවෙන් මිලියන 700ක මුදලක් ආයතන ලෙස පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ ස්ථාවර තැන්පතු තියෙන ආයතනයේ ශක්තිමත් බව වැඩි කරගන්න. හැබැයි ඒකත් පාවිච්චි කරනවා නම් ආයතනයට ලාභ සිද්ධ කරනවා නම් ලාභ ලැබමින් ඉඳපු ආයතනයක් පාඩු ලබන තත්වයට පත් කරන කටයුතු කළා නම් ඒක රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත්තාම මේ රජයේ දේපල අවභාවිත කිරීමක්. ඊයේ දවසේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ලොකු කතා බහක් ඇති වුණා. ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීතුමා මේ ගැන පැහැදිලිව මේ විදිහට කිව්වා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ගැන අපි කතා කරන්න ඕන. මේ මාධ්‍ය ජාලය 2015 වෙනකොට මිලියන 1200ක ස්ථිර තැන්පත් තිබුණා කරු නියෝජ්‍ය කතානායකතුමනි. 2019-2020 අපි මේවා පරීක්ෂා කරනකොට අවුරුදු 5ට මිලියන 700ක් ස්ථිර තැන්පත් වලින් විනාශ කරලා තියෙනවා.
2015 14 දක්වා වෙනකොට ලාභ ලැබූ ස්වාධීන රූපවාහිනී ආයතනය රුපියල් මිලියන 500ක් පමණ ලාභ ලැබූ ආයතනය මිලියන 300 350 400 දක්වා කරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා අපේ කෝප් කමිටු සමාජිකයට ඔබතුමා පිළිගන්නවා ඇති. දිගින් දිගටම අකණ්ඩව පාඩු ලබන තත්ත්වයට පත් වුණා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බඳවා ගන්නා ලද උපදේශකවරුන් 5 දෙනෙකු සමාලෝචන වර්ෂයේදී සමාගමේ සිටිය අතර 2017 වර්ෂය තුලදී ඔවුන්ට මාසික දීමා වශයෙන් රුපියල් 45,18,333ක්ද ප්‍රවාහන ඉන්ධන දීමනා වශයෙන් එකතුව 18,23,805ක්ද ගෙවා තිබුණි. මේවා නිකන් අම්මගේ අප්පගේ බූපුතලේ වගේ පාවිච්චි කරේ. මේවා ගොඩනගන්න දැන් අපහසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක උපදේශ 2016 වර්ෂයේ උපදේශකරු ඉවත් වී යන අවස්ථාව ඔහුට ආයතන ලබා දෙන ලද Apple වර්ගයේ දුරකථනයේ හා රූපවාහිනී යන්ත්‍රය ආපසු ලබාගෙන නොතිබිනි. තව දෙම නිලධාරියගේ පුද්ගලික දුරකථන බිල්පත් වියවීම සඳහා ගෙවන ලද රුපියල් 77,669ක්ද නිලධාරියන් හෝ ගෙවීමට ඇති වගකීතු පාර්ශ්වයෙන් අය කර නොතිබිනි. සභාපතිවරියක් හැටියට හිටියා. ඒ සභාපතිවරිය රාජ්‍යයේ නිලධාරණියක් අතිරේක ලේකම්වරියක් ඒ සභාපතිතුමිය බඳවගෙන තිබුණා. තවත් අලෙවි කළමනාකාර මහත්මයෙක් ඒ අලෙවි කළමනාකාර මහත්මයක් අලවිය කොහොමදත් විනාශය දක්වා ගෙනිච්චා. එක පැත්තකින් මට කනගාටු වෙනවා මේ සභාපතිතුමියත් අද ආමාත්‍යංශික අතිරේක ලේකම්වරයෙක් හැටියට අද වෙනකොට ඉන්නවා. ටයි එක මාරු කරගෙන ඒ නිලධාරියම අපේම ආයතනයක අද මෙහෙයුම් නිලධාරියෙක් හැටියට වෙනවා. පැල්වත්ත සීනි ආයතනයේ. ඒ තමයි තත්ත්වය. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කිව්වේ. අවධානය යොමු කියලා අපි හිතනවා. රාජ්‍ය ආයතන මේ විදිහට පාඩු ලබන්න දෙන්න හැකියාවක් තියෙනවද? රාජ්‍ය ආයතන කියන්නේ රජයේ මහ ජනතාවගේ ආයතන. ජනතාවගේ බදු මුදලින් යැපෙන හැබැයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය ජනතාවගේ බදු මුදලින් යැපෙන රාජ්‍ය ආයතනයක් වුණාට ලාභය උත්පාදනය කරපු ආයතනයක් අපි දැක්ක පහුගිය කාලේ බොහොම අපූර්වට අපිට කියන්න තිබ්බා මේ මහා භාණ්ඩාගාරයටත් අපි මුදල් ලබා දුන්නා. මේ ලැබපු ලාභය හැබැයි එහෙම ලාභයක් දැන් තියෙනවද? දැන් ආයතනය ගොඩ නගන්න සෑහෙන වෙහෙසක් පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා පහුගිය කාලේ වෙච්ච දේවල් හින්දා. අංක 1 තිබුණු නාලිකාවක් අදටත් අංක 1 වැජබෙන්නට බොහෝ කැපකිරීම් කරන සේවක මණ්ඩලයක් ඉන්නේ. මේ සේවක මණ්ඩලයට කරන අසාධාරණයක් මේ පහුගිය කාලේ සිද්ධ වුණේ. ඒ ගැන අපි ඔබට කිව්වේ දවසේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා වුණා. ඉදිරියේදීත් අපි විශ්වාස කරන මේ පිළිබඳව ලොකු හඬක් නැගී කියන කාරණාව. ඔය අතරදී විවිධ රාජ්‍ය ආයතන පාඩු ලැබුව පහුගිය කාලේ එහෙම පාඩු ලැබපු ආයතනයක් විදිහට khනිජ තෙල් නීතිගත සංස්ථාවත් හඳුන්වන්න පුළුවන්. දැන් තෙල් බෙදා හැරීමේදී ලොකු ගැටලුවකුත් වෙලා තියෙනවා. මේ හැම දෙයක් ගැනම අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් ඔබ සඳහන් කළ විදිහටම යම් ආයතන පාඩු ලැබීම් සිද්ධ වී තිබෙනවා. පහුගිය කාලවකවානුවේ සිද්ධ වෙච්ච අතොනෝමතික ක්‍රියාදාමයන් නිසාවන් මේ සිදු වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කොහොම වුණත් දැන් මේ khනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපතිතුමා කියන්නේ වෙන කතාවක්. පාඩුයි ගගා කෙඳිරි ගාන්නේ තෙල් සංස්ථාව වහන්න කියලා කියනවා. khනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බව ප්‍රකාශ කරමින් සිටින්නේ khනිජ තෙල් සංස්ථාව අහෝසි කිරීමට යයි khනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති අශෝක රන්වල මහතා දිවයින පුවත්පතට සඳහන් කරා කියලා කියන්නේ. khනිජ තෙල් පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන මේ වන විට පාර්ලිමේන්තුවට යොමු කර තිබෙන බවත් මෙම පනත සම්මත වීමෙන් පස්සේ khනිජ තෙල් සංස්ථාව සතු khනිජ තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම ඇතුළු සංස්ථාව මගින් සිදු කර ගෙන ගිය සේවාවන් අහෝසි වන බවත් රන්වල මහතා සඳහන් කරනවා. පාඩුයි ගගා කෙඳිරි ගාන්නේ තෙල් සංස්ථාව වහන්න කියලා කියනවා. ගම්මන්පිල අමාත්‍යවරයා කියන්නේ ඊට වඩා වෙනස් කතාවක් නැදිත් අපි ඒකත් කියන්න සූදානම්. ඔය අතරදී අද ලංකාදීප පුවත්පත කියන කතාවක් මේ ලංකා IOC මේ තෙල් මිල වැඩි කිරීමෙන් පාඩුවක් සිද්ධ වෙලා තියෙන කතාවක්. IOC මිල වැඩි කිරීමෙන් තෙල් සංස්ථා පාඩුව තවත් ඉහළ ගිහින් කියලා අද ලංකාදීපේ කියනවා. අපේ මිලත් නංවන්න වෙනවා සභාපතිතුමා කියලා තියෙනවා. ඒ හින්දා අපි දැක්ක පහුගිය දවස්වල දැන් ඊයේත් අපි දැක්ක තෙල් හිඟයක් ඇති වෙලා තියෙනවා. මේ මිල වැඩි කරයි කියලා හිතලා සමහර වෙලාවට මහජනතාව වැඩියෙන් තෙල් පොම්ප කරගන්නවා. තමුන්ගේ වාහනේට එහෙම වෙන්න එපා. අනික් අය ගැනත් හිතන්න. ඔබ ටැංකියම පුරවගත්තොත් අනික් අයට හිමි වෙන්නේ මේ කොයිතරම් ප්‍රමාණයක්ද කියන කාරණාව ගැනත් හිතන්න. යොහන් බාසුර මේ පුවත ලියන්නේ ලංකාදීපයට. ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් සහ පෙට්‍රල් මිල රුපියල් 5කින් වැඩි කිරීමත් සමග ලංකා khනිජ තෙල් සංස්ථාවේ පාඩුව තවදුරටත් ඉහළ යන බවත් සංස්ථාවට රුපියල් 5ක මිල ඉහළ දැමීමක් ප්‍රමාණවත් නොවන බවත් ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහත්තයා කිව්වා කියලා අද ලංකාදීපය ওই විදිහට කියනවා. අපි වැඩිදුරට තොරතුරු වලට අවධානය යොමු කරමු. තෙල් මිල වැඩි වෙයිද කියන කතාව තමයි ගොඩක් අය
බලාගෙන ඉන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම නිසා. කනිජ තෙල් සංස්ථාව ඔක්තෝබර් මාස සිට ඩීසල් ලීටරයකින් රුපියල් 34.45ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 23.19ක අලාභයක් ලබන බව කී සුමිත් විජේසිංහ මහතා ලෝක වෙළඳපොලේ ඔක්තෝබර් 1 වෙනිදා වන විට ඩොලර් 85.8කට පැවති පෙට්‍රල් බැරලයක් 99.3 දක්වාද ඩොලර් 88.52 දක්වා පැවති ඩීසල් බැරලයක් 97 දක්වාද ඉහළ යමින් තෙල් සංස්ථාවේ අලාභය තවත් ඉහළ ගිහින් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් දැනටමත් ඩීසල් ලීටරයකින් රුපියල් 34ක් ඒ වගේම පෙට්‍රල් ලීටරයකින් රුපියල් 23ක් අලාභයක් තියාගෙන තමයි තෙල් සංස්ථාව මේ තෙල් අලෙවි කරන්නේ. ඉතින් ඒ තරමින්ම තෙල් මිල වැඩි වෙයිද කියන කතාවත් අපිට අහන්න තියෙනවා. කොහොම වුණත් තෙල් මිල වැඩි කරන්න ඕනේ කියලා කියනවා. දැම්ම වැඩි වෙන්නේ නැහැ කියලා ඇමතුමා කියනවා. ඔව් ඇමතුමා කියලා තියෙන තෙල් මිල වැඩි කරන්න තවම තීරණයක් අරගෙන නැහැ කියලා ගම්මන්පිල කියයි. ඉන්දියන් ඩීසල් සමාගම ඉන්ධන මිල වැඩි කළත් කණ්ඩ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තවම තීරණයක් අරගෙන නැතයි බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සඳහන් කර තිබෙනවා. ඒ වගේම නදිත් ගම්මන්පිල අමාත්‍යවරයා කියන තව කතාවක් දිනමිනත් වාර්තා කර තිබුණා. ඒ තමයි ඔහු සඳහන් කර තිබුණා තෙල් ගේනවා කියලා ඕමානෙන් ගේන්න තෙල් මිලට ගන්න ඕමානෙන් ඩොලර් කෝටි 360ක් කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති ගම්මන්පිල කියා තිබෙනවා. දිනමින වාර්තා කර තිබෙනවා තෙල් මිලට ගන්න ඕමානයෙන් ඩොලර් කෝටි 360ක් කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති ගම්මන්පිල කියයි කියලා තවත් සිරස්තලයක් දිනවෙන පුවත්පත ඒ විදිහට අද දවසේදී වාර්තා කර තිබෙනවා. අතරදී විශේෂයෙන්ම දැන් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරන්න හදන්නේ මේ රටේ රාජ්‍ය ආයතනවල අලාභයන් ගැන අපි ඔබට සඳහන් කළා. මේ ඒ වගේ කතාවක් ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදිහට ලියන්නේ මේ මහපොළ සල්ලි වලින් තමයි මාළඹේ ස්ලිට් කැම්පස් එක හදලා තියෙන්නේ. හැබැයි මේකේ ඔප්පුව හොරට ලියාගෙන කියලා ලංකාදීපේ කියනවා මහපොළ සල්ලි වලින් හැදූ මාළඹේ ස්ලිට් කැම්පස් හොරට ලියාගෙන අක්කර 25ක ඉඩමත් ආයතනයක් 3 දෙනෙකුගේ බූදලයක් කරගෙන කියලා තියෙනවා. කෝප් සභාපති මැති සභාවේදී හෙළි කරයි සුජිත් හේවාජුලිගේ අංජුල මහික වීරරත්න ලියන්නේ වැදගත් පිරිස් බිහි කරන බව පවසමින් නැරඹූ මාළඹේ උසස් තාක්ෂණික ආයතනයේ 30 දෙනෙකු 2018 වර්ෂයේදී මේ ආයතනයෙන් ඉවත් වීමෙන් පසුව ඒ ආයතනයේ සහ එහි අක්කර 25ක ඉඩම යන දෙකම තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස භුක්තියට ලියා ගැනීම බරපතල වරදක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්වා කියලා අද ওই විදිහට ලියනවා. මේ ගනුදෙනු සිදුවී ඇත්තේ රාජ්‍යයට විරුද්ධව බවත් රටේ ජාතික සම්පත් උපක්‍රමික මෙහෙයුමකින් රජය නිවත් කිරීම පිළිබඳව හොඳම කතාව ඇත්තේ මේ සිද්ධිය පිටුපස බවත් හෙතෙම සඳහන් කළා. හේරත් මහතා මෙසේ පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී මාළඹේ උසස් තාක්ෂණික ආයතනයේ සහ තවත් ආයතන ගණනාවක සිදු වෙතයි පැවසෙන දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ඔහු මෙහිදී තොරතුරු හෙළි කළා. මාළඹේ උසස් තාක්ෂණ ආයතනයේ රාජ්‍ය සතු සම්බන්ධතාව ක්‍රමානුකූලව නිමා කිරීමට ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගේ සමයේ මහපොළොව බාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු කටයුතු කළ බව පැවසූ හේරත් මහතා රාජ්‍ය සම්පත් මහදවල් මෙලෙස රජය නිවත් කිරීම බරපතල වරදක් බව ප්‍රකාශ කළා. මේ මෙහෙයුමට මේ මහා මෙහෙයුමට එළියේ සිටිය අය වගේම ඇතුළේ සිටිය අයත් සම්බන්ධ වී ඇතැයි මහාචාර්යවරයා පැවසුවා. මේ ආයතනයට අදාළව ගිවිසුමක් අත්සන් කරන බවත් එවකට ඇමතිවරුන් දෙදෙනෙකු දෙහිදී සාක්ෂියට ගන්නා බවත් ඔහු සඳහන් කළා. ඉන්පසු වික්‍රමසූරිය මහතා මේ ආයතනය රජ්‍ය ආයතනයක් ලෙස ගැසට් නොකරන්නයි දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ ගැසට් පත්‍රයක් 2018 වර්ෂයේදී නිකුත් කරපු බවත් සඳහන් වෙනවා. කොහොමුණත් අක්කර 25ක් මාළඹෙන් අරගෙන ඒකට මිලියන 400ක මුදලක් වැය කළා කියලා 2015 දී ඒකට හරියන විදියට මිලියන 400ක් ආපහු යවලා තියෙනවා. ඒක හරියට යමෙකු මාළඹෙන් ඉඩමක් අරගෙන ඒකේ මුදල මිලියන 400 2015 අනෙක් කෙනා අරගෙන කියනවා ඔයා ඒක ගත්තේ මිලියන 400ටනේ මෙන්න ඒක තියාගන්න කියනවා වගේ වැඩක්. රාජ්‍යයට විරුද්ධව මේ ගනුදෙනු සිදු වී ඇත්තේ ඒ විදිහට යයිද චරිත හේරත් මහත්තයා කිව්වා කියලා මේ පිළිබඳව රජයේ දේපල රජයේ සම්පත් ඒ විදිහට කොල්ල කෑමක් පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ පිළිබඳවත් ඉදිරියේදී අපි විශ්වාස කරනවා පරීක්ෂණ පැවැත්වෙවි. හැබැයි පරීක්ෂණ වලින් මේ දේවල් තිත තියන්න හදන්න එපා. පරීක්ෂණ වලින් එහාට ගිහිල්ලා මේ දේවල් නැවතත් රජයටම ලබා ගන්න තැනට වැඩ කටයුතු සිද්ධ වෙනවා නම් ඒක තමයි රටේ ජනතාව විදිහට අපිට වටින්නේ. ඔව් නජිත් තවත් කතාවක් තියෙනවා දිනමින පුවත්පතේ මුල්ම සිරස්තලය මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කළ වසර 5 පාඩුව ලක්ෂ 1192ක් කියලා කියනවා. දැන් ඒ පාඩුව එහෙම තිබිද්දී කොවිඩ් මැද මේ වසරේ මුල් මාස 8ට පමණක් ලක්ෂ 520ක් උපයා තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා. අපි මේ පාඩු ලැබපු ආයතන පසුගිය යහපාලන රජයේ සමයේ වෙච්ච සිද්ධීන් පිළිබඳව දිනමින පුවත්පතේ විදිහට වාර්තා කර තිබෙන්නේ. දැන් ලංකා ලූණු සමාගම ලාභ ලබලා තියෙනවා. ඒකත් වාර්තා වෙනවා දිනමින පුවත්පතේ අනිත් පැත්තෙන්. ලංකා ලූණු සමාගම මේ වසරේ මුල් මාස 10ට ලුණු සමාගම කෝටි
විනාඩි 16ක ලාභයක් ලබා තිබෙනවා කියලා තමයි නදිත් වාර්තා කර දෙන්නේ. පාඩු වගේම ලාභ ලබන ආයතන පිළිබඳවත් අපි සඳහන් කරා. ඒත් එක්කම නදිත් අපි එක ක්‍රීඩා ප්‍රවෘත්තියකට පුංචි අවස්ථාවක් ලබා ගන්නවා. ලෝක කුසලාන T20 තරගාවලියේ අද තරග ආරම්භ වෙනවා. මුල්ම තරගය අද තියෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු ආෆ්‍රිකානු කණ්ඩායම අතර හවස 3:30ට. එංගලන්තයේ සහ බටර් ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගයක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරගය හෙට පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග හෙට තවත් තරගයක් අවසානයේ හවස පැවැත්වෙනවා. ඒ තමයි ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය. ඉතින් මේ කොවිඩ් එකේ ඉන්න ඔබට හොඳ අස්වැසිල්ලක් වෙයි මේ ක්‍රීඩා තරගය. මේ ක්‍රිකට් තරගය T20 තරගය බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒත් එක්කම අපිට යන්න පුළුවන් දැන් කාටුන් වලට නජි. බොහොම ඉක්මනට බලමු කාටුන්. අපි දිනවෙන පුවත්පතේ අංජනගේ කාටුනේ බලන්නේ මේ බලන්න දේශපාලකතුමුයි සාමාන්‍ය මිනිස්සුෙකුයි කතාවක්. පාසල් ඇරීම සාර්ථකයි කියලා අධ්‍යාපන ඇමති කියනවා. වර්ජනයේ සාර්ථකයි කියලා ගුරු සංගමේ කියනවා. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. දෙගොල්ලොම සාර්ථකයි. එතකොට ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එකත් ඒ වගේම කතාවක් නඩි දෙන්නෙක් ඉන්නවා. බලන්න රජය කියනවා ඉස්කෝල පටන් ගැනීම සාර්ථකයි කියලා. ගුරු සංගම් කියනවා වර්ජනය සාර්ථකයි කියලා. එතකොට අසාර්ථක අපේ ළමයි. මේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුනේ එකත් වර්ජනය ගැන දිනවෙන පුවත්පතේ කාටුනේ ස්ටාලින්ගේ වැඩේ හින්දා ඉස්කෝලේ යවන්න ඕන කට්ටියක් ඉස්කෝලෙටම ආවනේ සර්. කවුද බං වෙන කවුද සර්? පොලිටික්කෝ මිසක් ඒ අය ඉතින් ඉස්කෝලේ යවන්නම ඕනේ. මේ අංජනා දින දිනමින පුවත්පතේ කාටුන් එක ගම්මන්පිල ඇමතුමා වගේ කෙනෙක් ඉන්නවා. අනිත් පැත්තෙන් සාමාන්‍ය වැසියෙක් පත්තරෙත් අතේ තියාගෙන ඉන්නවා. IOC ඉන්ධන මිල වැඩි කරයි සිරස්තලයක් තියෙනවා. අපිත් සෙකන්ඩ් වෙන්නේ නැහැ කියලා ගම්මන්පිල ඇමතුමා කියන්නේ. මේ බලන්නේ ජාපේ පැත්තෙන් එහෙන කතාවක් දිනවෙන පුවත්පතට අඳින්නේ. අද දවසේ අනුර තේනුවර මේ කාටුනේ අඳින්නේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් පක්ෂය ආයි ප්‍රතිසංවිධානය කළා, ඩිජිටල් කරණය කළා. බ්‍රේස්ලට්, චුවින් ගම්, මෝටර් බයිසිකල්, පොඩි කාර් මේ දේවල් මතක් වෙනවා නේද? බ්‍රේස්ලට්, චුවින් ගම්, මෝටර් බයිසිකල්, පොඩි කාර්. ඉතින් මේ ගැන මේ හිත ඉන්න අතරදී හෙට දකින්න, හෙට හදන්න පටි තද කර මෙහාට එන්න කියලා රනිල් මහත්තයා ආරාධනා කරනවා එජාපේ පැත්තට එන්න කියලා. අංජන කියලා වැඩක් නෑ කාටුන් එකකින් කියන්නේ. ඒක අනිත් පැත්තේ කතාව. වැටුණු රට නැගිටවන්න රනිල්ට රට බාර දෙන්න. මම හිතන්නේ මේ වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා ඉන්නේ සාමාන්‍ය කෙනෙකුත් එක්ක. ඉතින් අනිත් කෙනා කියනවා වැටුණු රට නැගිටවන්න රනිල්ට රට බාර දෙන්න. ඒකට ඉතින් රනිල්ව නැගිටවන්න එපයි කියලා අනිත් කෙනා කියනවා. අපි අද කාටුන අවසන් කරන්න තෝරගන්න ඕකයි තත්ත්වේ කවිය අනුරාධ ලියන්නේ. මහජනයාගේ දෙනුවන කඳු ලකනාවා IOC ඉන්ධන මිල වැඩි වූවා. කියමින් මටත් හොඳ සුබ නිමිතිය මේවා ගම්මන්පිල හිමින් තොල කටලෙව කෑවා. මහජනයාගේ දෙනුවන කඳු ලකනාවා IOC ඉන්ධන මිල වැඩි වූවා. කියමින් මටත් හොඳ සුබ නිමිතිය මේවා ගම්මන්පිල හිමින් තොල කට ලෙව කෑවා කියලා අනුරාධ ওই විදිහට ඕකයි තත්ත්වේ කවිය ලියනවා. ඕකේ ඔහොම තිබ්බට අපි නම් කියන්නේ තෙල් මිල නම් වැඩි කරන්න එපා. ඇමතුමක් කිව්වා තෙල් මිල වැඩි කරන්න නැහැ කියලා. වැඩි වුණොත් ජනතාවට තමයි අසාධාරණයක් වෙන්නේ, අපහසුතාවයටපත් වෙන්නේ. ඒ හින්දා වැඩි කරන්න නම් එපා. අපි සූදානම් අදට මේ විදිහට සතියක පත්තර මේන්තුව අවසන් කරන්න. යලි හෙට උදේ අපි යනවා ඔබ හමු වෙන්න. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්න ඔබට සුවදායි හෙටක්.